අයිබෝන් සුබදසනක් ඔබ ප්‍රාර්ථනා කරනවා. අද 2022 ජූනි මාසයේ 6 වෙනිදා බදාදා දවසේ අපි ඔබ මුණ ගැහෙනවා සියත පත්තරයේ සමගින්. ජාතික පුවත්පත්වල මුල් පිටුවේ පටන් ඇතුල් පිටු වලටත් තවත් වටින බොහෝ දේවල්ටත් අපි අද දවසේ යන්න සූදානම් වෙනවා ඔබත් සමග ඔබට ඒ දේවල් ඉදිරිපත් කරමින්. එමුනම් අපි මුලින්ම යන්න සූදානම් වෙන දවසේදී දින මින පුවත්පතට අවධානය යොමු කරන්නට දින මින පුවත්පතේ මුල්ම සිරස්තලයේ ප්‍රධාන සිරස්තලයේ බවට පත් වෙන්නේ ටිකක් වෙනස් කතාවක්. නිරූපිකාවක ලෙස පෙනී සිටි හමුදා සෙබලා සිසුවියන් රවටා නිරුවත් ෆොටෝ අරන් ජංගම දුරකථනයෙන් සිසුවියන් 20කගේ ඡායාරූප හමු වේ. සැකකරු බොයගනේ කඳවුරේ පාපන්දු ක්‍රීඩකයෙක් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. මේ විස්තරය පිළිබඳව අවධානය යොමු කරනකොට තවදුරටත් තුල්පිටුවේ මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. විශේෂයෙන්ම තරුණ තරුණියන්ට දැරියන්ට අවධානය යොමු කළ යුතු කාරණාවක්. විශේෂයෙන්ම වැඩිහිටියන්ට අම්මලා තාත්තලා ටිකක් අවධානය යොමු කළ යුතු කාරණාවක් Tamanගේ දරුවන් පිළිබඳව මේ සිසුවියන් පාසල් යන දියණියන් පිළිබඳව තමයි මේ සිද්ධිය වාර්තා වෙන්නේ. ඒක නිසා ඒ පිළිබඳව අවධානය යොමු කිරීම ඉතාමත් වටිනවා. නිරූපිකාවක විදිහට Facebook ඔස්සේ පාසල් සිසුයන් රවටා එම සිසුයන්ගේ නිර්වත් ඡායාරූප උපක්‍රමශීලීව ගෙන්වාගෙන ඡායාරූප ප්‍රසිද්ධ කරන බවට ප්‍රකාශ කරලා ඔවුන් බිය ගන්නවා. කප්පම් ගැනීමේ නිරතව හිටපු බොයගනේ හමුදා කඳුරේ පාපතුන් කණ්ඩායමේ සමාජිකයෙක් විදිහට තමයි ඔහු හඳුන්වාගෙන තිබෙන්නේ. පරිගණක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශ විසින් පෙරේදා ඔහු අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලත් මෙහි සඳහන් වෙනවා. මේ හමුදා සෙබලා ඉතාමත් සූක්ෂමව තමයි මේ කටයුතු කරලා තිබෙන්නේ. මුලින්ම ඔහු කරන්නේ Tamanගේ ඉලක්ක සිසුවන්ගේ මිතුරියන්ගේ Facebook ගිණුමක් හැක් කරන එක. ඊට පස්සේ ඔහු එම මිතුරියන් ලෙස පිළිසිරමින් මිතුරියක් ලෙස පෙනී මේ ඉලක්ක ගත කරන දරුවන්ට කතා බහ කරලා ඔවුන්ගේ ඡායාරූප ගෙන්වාගෙන තිබෙනවා කියලා තමයි මේ ලිපියෙන් තොරතුරු වාර්තා වෙන්නේ. ඒ නිසා දෙමව්පියන්ටත් ඒ වගේම දියණියන්ටත් ඉතාමත් වටින වැදගත් කාරණාවක් මේ අවධානයෙන් සිටීමයි වටින්නේ වර්තමානයේ සිදුවෙන හුඟක් දේවල් එක්ක. දැන් අපරාධ සයිබර් අවකාශයේදී තමත් දරුණුව සිදුවෙන කාල සීමාවක්. ඒක නිසා මේ සියලු දේවල් පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් සිටීමෙන් කටයුතු කිරීම ඉතාමත් වටිනවා. අපි යනවා තවත් සිරස්තල කිහිපයකට අවධානය යොමු කරන්නට. හෙක්ටයාර 2කට අඩු වී ගොවීන්ගේ ණය කපා හැරේ කියලා දවසේදී තවත් සිරස්තලයක් තිබෙනවා. දිනමින පුවත්පත වාර්තා කරන්නේ රන්මලී සෝමසිරි දිනමින පුවත්පතට මේ ලිපිය ගෙන එනවා. රජයේ බැංකුවලට වී ගොවීන් විසින් නොගෙවූ ණය කපා හැරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ කියලා තමයි මෙහිදී සඳහන් කරන්නේ. පාස්කු ප්‍රහාරය හා ඉන්පසු ඇති වූ කොවිඩ් වසංගත හේතුවෙන් ඒ තත්ත්වයන් හේතු නිසා රට තුළ නිර්මාණය වූ ආර්ථික අර්බුදයේ සෑම ශේෂ්ත්‍රයකටම එක ලෙස බලපාලා තිබෙනවා. විශේෂයෙන්ම ගොවීන්ට Tamanගේ කටයුතු ටික කරගෙන යන්නට බැරි තත්ත්වයක් උද්ගත වෙලා තිබෙනවා. මේ තත්ත්වයත් එක්ක හෙක්ටයාර 2කට අඩු වී ගොවීන්ගේ ණය කපා හරින්නට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබිලා තිබෙනවා. රජයේ බැංකුවලින් ගත්ත ණය තමයි එලෙසින් කපා හැරීම සිදු වෙන්නේ. ගොවියාට ඉතාමත් දරුණු අවස්ථාවන් රසකටම මුහුණ දෙන්න සිදු වුණා මේ ලිපියේ කිව්වා වගේ. ඊටත් එහා ගියපුවාම පොහොර ප්‍රශ්න වගේ දේවල් බලපෑමත් එක්ක Tamanගේ අස්වනු අඩුවීම, ආදායම අඩුවීම මේ කියන කාරණාත් එක්ක ණය උන ගොවියන්ට ඒ වගේ ගෙවා ගන්නට බැරි තමත සියුරු තත්වයකින් ඉතින් මේ ඉතා හොඳ තීරණයක් කියලා අපිටත් කියන්න පුළුවන්. මොකද ගොවීන්ගේ ණය කපා හැර උන්ට යම් දෙරියක් ලබා දීම මේ වෙලාවේ කළ යුතුමයි. ඉදිරියේදී ආහාර අර්බුදයක් පිළිබඳවත් හුඟක් කාරණා කියවෙන වෙලාවක. ඊයේ දවසේත් අපි වාර්තා කරපු සිද්ධියක ඇත්ත තත්ත්වය අද දවසේ පුවත්පත්වලින් එළියට ඇවිදලා තිබෙනවා. ලංකාපුර පරිපාලන නිලධාරිනියක් නිවස තුලදී ඝාතනය වීමක් පිළිබඳව ඊයේ දවසේදී පුවත්පත් වාර්තා කරලා තිබුණා. අපි මේ පිළිබඳව ඔබටත් යම් තොරතුරු රැගෙන ආවා. ඊයේ දවසේදී අපේ වැඩසටහනත් එක්ක එකතුණු ඔබ එවැනි කෙනෙක් නම් ඔබට මතක ඇති මේ සිදුවීම පිළිබඳව. විශේෂයෙන්ම ඇගේ සැමියා ඊයේ දවසේදී පුවත්පත්වල පළ වෙලා තිබුණු ආකාරයට ප්‍රකාශ කරලා තිබුණේ ඒ ඝාතනය සිදු කරපු පුද්ගලයා නිවසේ බොහොම හුරු පුරුදු කෙනෙක් විදිහට දිව ගියා ගමන් කරා කියන කාරණාව. කොහොම නමුත් අද දවසේදී එහි ඇත්ත නැත්ත මෙන්න මේ විදිහයි කියලා වාර්තා වෙනවා. සල්ලි කේස් එකට රණ්ඩු වුණා කියලා තමයි කියන්නේ. නිදාගත්තාම පොරවරන් ඔළුවට කැටුවා සැමියා පොලිසියට වමාරයි. ඒ විදිහට තමයි මේ සිද්ධිය සිද්ධ වෙලා තිබෙන්නේ. අද දවසේදී මේ ඡායාරූප කිහිපකුත් එක්ක දිනමින පුවත්පත තොරතුරු වාර්තා කරනවා. මිනිසුන්ගේ
තිබෙන වර්තමාන ප්‍රශ්නකාරී තත්ත්වයන් සියල්ලත් එක්ක පෞල් ප්‍රශ්නත් මේ විදිහට ඉස්මතු වෙලා උද්ගත වෙලා සිදුවෙන ඝාතනයන් පිළිබඳව අපිට වාර්තා කරන්න සිද්ධ වෙලා තිබෙනවා. අපි යන සුතරම වෙනවා තවත් කාරණා කිහිපයකට. ඉන්ධන ප්‍රශ්නය පිළිබඳව අද දවසේදී සියලුම පුවත්පත් Tamanගේ මුල් පිටුව තුළ ප්‍රධාන සිරස්තල සමගින් සාකච්ඡා කරනවා, තොරතුරු ඉදිරිපත් කරනවා. ඒ අනුව ඉන්ධන ගන්න වවුනියාව දිසාපතිගෙන් টොප් ඇප් එකක් කිසි රස්ත අදුවක් නැහැ කියලා තවත් කාරණාවක් වාර්තා කරනවා අද දවසේදී. වවුනියාව මධ්‍යම විශේෂ බණ්ඩාර විපුලසේන තමයි තොරතුරු වාර්තා කරන්නේ. ඒ අනුව මේ පිළිබඳව කතා බහ කරනකොට ඉතාමත් සුවිශේෂී කාරණාවක් මේ ඇප් එකක් හඳුන්වා දීම සහ යම්කිසි ක්‍රියා පිළිවෙතක් මේ තුල අන්තර්ගත වෙලා තිබෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. ඒ අනුව මේ දිනවල රටේ පවතින ඉන්ධන අර්බුදයේ හේතුවෙන් විවිධ අංශවල රාජකාරී නිලධාරීන්ගේ හා සිවිල් වැසියන්ගේ ඉන්ධන ගැනීමට දින ගණන් පොලිම වල ගත කිරීම වළක්වා ගැනීමට වවුනියාවේදී යම් ක්‍රමවේදයක් හඳුන්වා දීලා තිබෙනවා කියලා තමයි කියන්නේ. වවුනියාව දිස්ත්‍රික් ලේකම් පී.ඒ. චන්ද්‍රසිරි මහතාගේ මඟ පෙන්වීම යටතේ මෙම නව ක්‍රමවේද හඳුන්වා දී තිබේ. යනුව සියලුම රාජ්‍ය සේවකයන්ට තමන්ගේ රාජකාරී කරන ආයතනවල ආයතන ප්‍රධානී මාර්ගයෙන් 2023 වර්ෂය දක්වා ඉන්ධන ගැනීමට හැකි වෙන පරිදි ටෝකන් පත්‍රයක් ලබා දීලා තියෙනවා කියලාත් මෙහි සඳහන් වෙනවා. ඒ අනුව මේ ලිපිය තුල තවදුරටත් සඳහන් වෙන්නේ රාජ්‍ය සේවකයන් සඳහා දින කිහිපයක් වෙන වශයෙන් වෙන් කරලා තිබීමත්, ඊට පස්සේ අනිකුත් පුද්ගලයන්ට ලබා ගැනීමට දින වෙන් කරලා තිබීමත්, ඒත් සමගම තාක්ෂණය භාවිතා කරමින් ඡායාරූපයක් ගැනීමෙන් මෙම පැමිණෙන වාහන මොනවද කියන එක සටහන් කර ගැනීමකුත් සිදු වෙනවා කියන කාරණාව. ඒ අනුව සතියකට එක් වතාවක් පමණයි එක් වාහනයකට එක් පුද්ගලයෙකුට ඉන්ධන ලබා ගන්නට ඉඩකඩක් ලැබෙන්නේ. මෙවැනි ක්‍රමවේදයක් හමුදා සේනාංකවල සහභාගීත්වයත් එක්ක ඉතාමත් හොඳින් පවත්වාගෙන යනවා කියලා තමයි දැනට මෙම ප්‍රවෘත්තිය තුළ තවදුරටත් තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. ඉතින් ඒක නිසා මෙවැනි යම් යහපත් දේවල් සිදුවෙන එක වටිනවා, මෙවැනි ක්‍රමවේදයන් සකස් කර ගැනීම වටිනවා. අද දවස වෙනකොට පාරවල් වල ෂෙඩ් එකක් නැති කිලෝමීටර් 7-8කට එහා පවා දුරට පෝලිම් විහිදිලා තියෙනවා. මාර්ග වහගෙන අද දවසේ වාහන තියෙනවා. ඒ සියල්ලම නවත්වලා තියෙන්නේ ඉන්ධන ලබා ගන්නට පෝලිං වල. ඉතින් මේ තත්ත්වය ටිකක් හෝ වෙනස් කර ගන්නට රජයෙන් අවශ්‍ය බලධාරීන් නිලධාරීන් ඉන්ධන ගැනීම ඉතා ඉක්මනින් කළ යුතු කාරණාවක් බවට පත් වෙනවා. නමුත් මේ තියෙන තත්ත්වයත් එක්ක මේ දේවල් කළමනාකරණය කර ගැනීමේ වටිනාකමක් තියෙනවා කියන එකත් ප්‍රකාශ කරන්නට ඕන. ඉතින් එවැනි තත්ත්වයක් තමයි අපිට මේ වාර්තා වෙන්නේ වවුනියාවේ දිසාපතිගෙන් টොප් ඇප් එකක් හඳුන්වා දීම සහ හොඳ ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳව අපි ඔහුට ස්තුතිවන්ත වෙන්න ඕන. ඒ වගේම රට තුල අනිකුත් තැන්වලටත් මෙවැනි දේවල් ව්‍යාප්ත කර ගැනීමයි වටින්නේ. පවතින තත්ත්වයෙන් ගොඩ එන්නට, අර්බුදකාරී තත්ත්වයෙන් ගොඩ එන්නට යම් හෝ ක්‍රියාමාර්ගයන් ගනිමින් ඒ සඳහා යම් සහනයක් සලසා ගැනීමට හැකි ලෙසින් කටයුතු කිරීම මේ වෙලාවේ අපි හැම දිනකටම වගකීමක් බවට පත් වෙනවා. ඒ අතරතුර සෙල්ලම් කාර්යයකුත් තෙල් පොලිමට ඇවිල්ලා කියලා දවසේදී දිනමින පුවත්පත වාර්තා කරනවා. සෙල්ලම් කාර් එකක් තෙල් ගහන්න ඇවිත් ඒකට හේතුව තියෙන මේ කාරයකට තෙල් ගහගන්න, මේ සෙල්ලම් කාරයකට තෙල් ගහගන්නව නෙවෙයි, ඉඩ සකස් කරගෙන තිබෙනවා. එහෙම නැත්නම් ඒ ඉඩ වෙන් කරගෙන තිබෙනවා. පුංචි යම් මට්ටමකට ටිකක් ලොකු සෙල්ලම් කාර් එකක් නවත්තලා තිබෙනවා පොලිම අතරේ. ඒ අනුව ඒ Tamanගේ નિયમિત කාර් රථය වෙනුවට සෙල්ලම් කාර් එකකින් පොලිමේ ඉඩ හදාගෙන තිබෙනවා. මොකද දවස් ගණන් ඉන්න සිද්ධ වෙලා තියෙනවනේ දැන් මේ වෙනකොට. අපි මේ කොයිතරම් සැහැල්ලුවෙන් වගේ කතා බහ කරත් අද හැමෝම ඉන්නේ බොහොම බරපතල තත්වයක. හැමෝම ඉන්නේ බොහොම කලකිරුණු ස්වභාවයක. දවස් ගණන් රාත්‍රී ගණන් අපිට කිලෝමීටර් ගණන් දිග පෝලිං වල දවස් ගත කරන්න සිද්ධ වෙලා තිබෙනවා. ඉතින් ඒකට යම්කිසි හෝ සහනයක් හොයාගෙන මෙන්න නැති මේ Tamanගේ මෝටර රථයේ ගෙදරට යන අතරතුරට සෙල්ලම් කාර් එකක් තියලා තියෙන්නේ පොලිමේ ඉඩ ලබා ගන්නට. භූමිතෙල් මිලත් හෙට අනිද්දා ඉහළට. ඒ විදිහට තමයි දිනමින පුවත්පත වාර්තා කරන්නේ. අපි මේ ප්‍රවෘත්තිය පිළිබඳව අද දවසේ මම දැක්කා පුවත්පත් ගණනාවකම තොරතුරු වාර්තා කරලා තිබෙනවා. ඉදිරියේදී අපි මේ පිළිබඳව තවදුරටත් සවිස්තරාත්මක තොරතුරු ගෙන්න සූදානම් ඔබට. පයින් ගැසූ කර්නල් රාජකාරී ඉවතට කුරුණෑගල ප්‍රදේශයේ ඉන්ධනහලක සිදුණු මේ සිදුවීම දැන් අපි කවුරුත් දන්න කාරණාවක් බවට පත් වෙලා තිබෙනවා. ඉන්ධන හල තුලදී නිලධාරියෙක්, හමුදා නිලධාරියෙක්
පාපහරක් කෙල්ල කිරීම සම්බන්ධව මේ පිළිබඳව බොහොම ආందోලනාත්මක කරුණු කාරණා බොහොමයක් පසුගිය දවස් කිහිපෙම සමාජ මාධ්‍ය තුලත් කතා බහ කළා. සමාජය තුලත් කතා බහ කරපු කාරණාවක් බඩපත් වුණා. කොහොම නමුත් ඒ නිලධාරියා කරපු වැරද්දක් ඔහුට මේ වෙනකොට නීතිමය ක්‍රියාමාර්ග ගනිමින් සිටිනවා සහ ඒ පිළිබඳ පරීක්ෂණ පවත්වනවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඔහු මේ වෙනකොට ඔහුගේ රාජකාරී වලින් ඉවත් කරලා තිබෙනවා කියලා තොරතුරු වාර්තා වෙනවා. කොහොම නමුත් මේ පහර කැමරට ලක් වූ පුද්ගලයාත් එසේ මෙසේ පුද්ගලයෙක් නෙවෙයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔහුත් තමන්ගේ චණ්ඩිකම් ඉදිරිපත් කරමින් පොලිමේන් පිටට තමන්ගේ හිතවත් අයට එහෙම නැත්නම් යම් කප්පම් ගැනීමකින් හෝ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් මුදලක් ලබා ගැනීමෙන් වෙන්න පුළුවන්. තවත් පිරිසකට තෙල් ලබා දෙන්නට ගත්ත උත්සාහයක් එතන වැරදි විදිහට හැසිරුණු පුද්ගලයෙක් කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඔහු පිළිබඳවත් මේ වෙනකොට ඔහුවත් ප්‍රශ්න කිරීම වලට ලක් කරගෙන යනවායි කියලා තොරතුරු අපිට ආරංචි වෙනවා. මේ සියලු කාරණාත් එක්ක මේ විදිහට ප්‍රහාරෙල්ල කිරීම අපි අනුමත කරන්නේ නැහැ. නමුත් සමහර දේවල් තියෙනවා වළක්වා ගන්නට විවිධ දේවල් කරන්නට සිදු වෙනවා. ඒකට නීතිය ක්‍රියාත්මක කරන්න තමයි වටින්නේ. මේ විදිහට ප්‍රසිද්ධියේ ප්‍රහාරෙල්ල කරන්නේ නැතිව. ඒ සියලු කරුණු කාරණාත් එක්ක ජැක්සන් ඇන්තනි ආදරණීය ප්‍රවීණ කලා ශිල්පියා පිළිබඳව කලාකරුවා පිළිබඳව ශ්‍රේෂ්ඨ ගණනාවකින් ඔහු බොහොම ඉදිරියෙන් ඉන්න අපි කවුරුත් ගරු කරන කෙනෙක්. එතුමාගේ සැත්කම පිළිබඳව දවසේදීත් තොරතුරු වාර්තා කරනවා. සැත්කමෙන් පසු ජැක්සන් කතා කරයි කියලා තමයි දිනමින පුවත්පත තොරතුරු රැගෙන එන්නේ. අනිකුත් පුවත්පත්වලත් ඒ පිළිබඳව තොරතුරු බොහොමයක් තිබෙනවා. අපි සූදානම් වෙනවා ඒ පිළිබඳව කතා බහ කරන්නට. විශේෂයෙන්ම පැය 7ක පමණ තම දීර්ඝ සත්කමකට භාජනය කරලා තිබෙනවා ඔහුව. ඒ වගේම ඔහුගේ සහෝදරයාත් සත්කමකට භාජනය කරලා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. ඒ වගේම ඔහුගේ සහායකයා මේ වෙනකොට ප්‍රතිකාර ලබාගෙන පිට වෙලා ගිහිලා තිබෙනවා කියලා තමයි අපිට දැනගන්න ලැබෙන්නේ. කොහොම නමුත් අපිත් ඉතා ඉක්මනින් ඔහුට සුවය ප්‍රාර්ථනා කරනවා. මේ කාරණාව හා සම්බන්ධ වුණු අපි කවුරුත් මේ දවස් කිහිපෙම කතා බහ කරන ප්‍රධාන මාතෘකාවක් බවට එතුමාගේ අනුතර පත් වෙලා තිබෙනවා. සිත මාධ්‍ය ජාල විදියට අපි ජැක්සන් ඇන්තනි මහතාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා. මාස 6න් අනුරට රට ගොඩ ගන්න හැකි නම් අගමැති ධූරයෙන් ඉවත් වෙන්න සූදානම්. මේ කියන්නේ අග්‍රාමාත්‍යවරයා ඊයේ දවසේදී පාර්ලිමේන්තුවේ බොහොම උණුසුම් තත්වයන් උද්ගත වෙලා තිබුණා අපි දැක්කා. අද දවසේදී පුවත්පතේ පිළිබඳව වාර්තා කරනවා. අනිකුත් පුවත්පත්වලත් මේ තොරතුරු ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම අනුර කුමාර දිසානායක මහතාගේ අදහස් දැක්වීම, ඒත් එක්කම විපක්ෂ නායකවරයාගේ අදහස් දැක්වීම, ජනාධිපතිවරයාත් ඊයේ දවසේදී පාර්ලිමේන්තුවට පැමිණියා. ඒ අවස්ථාවේදී විපක්ෂයේ නියෝජිතයින් ගෝඨා ගෝහෝම් කියන පුවරුත් එක්ක උද්ඝෝෂණාක විදිහට එහෙම නැත්නම් ඔවුන්ගේ හඬ එකතු කරලා තිබුණා. ඊයේ දවසේදී පාර්ලිමේන්තුව තුල ඔවුන් මේ විදිහට හැසිරීමක් ඉදිරිපත් කළා. මේ සියලු කාරණා පිළිබඳව දවසේදී තොරතුරු වාර්තා කරනවා සියලුම ජාතික පුවත්පත් තුල. වැඩිම ස්වෛරී බැඳුම් කරගත්තේ රනිල්ගේ කාලේ ඔහු හිරිවැටුණු නායකයෙක් කියලා අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා. මේ කාරණාව ඇතුළුව තවත් කරුණු ගණනාවක් අද දවසේදී මේ තොරතුරු හා එක්ව පුවත්පත්වල ඉදිරිපත් කළ තිබෙන ආකාරය අපිට දකින්න පුළුවන්කම තිබෙනවා. මේ විදිහට මේ දේශපාලන ශ්‍රේෂ්ඨය තුළ පාර්ලිමේන්තුව තුළ සිදුණු කාරණා පිළිබඳව කතා බහ කරනකොට මේ ස්වෛරී බැඳුම් කර ගත්තේ වැඩියෙන්ම රනිල්ගේ කාලය කියලා අනුර කුමාර දිසානායක මහතා කියනකොට අපි මේ ප්‍රවෘත්තියට තවදුරටත් අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙනවා. ඇතුළු පිටුරු වලට ගමන් කරලා තමන් අගමැති ධූරය බාරගත්තේ රනිල් වික්‍රමසිංහ වන ඔබ අගමැති ධූරය බාරගෙන හිටියත් ඔබටත් මටත් එම පුටුවේ වාඩි වීම සඳහා ජනවරමක් නැති බව මතක තබා ගන්නයි ජාතික ජන බලවේගයේ මන්ත්‍රී අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසුවා කියලා තමයි මෙහි සඳහන් වෙන්නේ. විශේෂයෙන්ම තවදුරටත් කියනවා අඩුම තරමේ මට තියෙනවා ජනවරමක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර 3ක්වත්. රනිල් ඔබට ජනවරම සහිත පාර්ලිමේන්තුවේ මන්ත්‍රීකමක්වත් නැහැ නේද අනුර දිසානායක මහතා ප්‍රකාශ කරා කියලා තමයි කියන්නේ. එහෙම කෙනෙක් අගමැති ධූරය දින නියමයක් නැතිව තබාගෙන හිඳීම අසාධාරණයිද අනුර දිසානායක මහතා ප්‍රකාශ කරා කියලා කියනවා. මාස 6න් පසු මැතිවරණයකට යමුයයි කියන්නේ අර්බුදයෙන් ගොඩ එන්නට විශ්වාසනීය ස්ථාවර පාලනයක් අවශ්‍ය නිසා බවද මේ ආණ්ඩුව
ආණ්ඩුවට ස්ථාවර පාලනයක් නැතයිද අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරා කියලා තමයි මෙහි වැඩිදුරටත් බලාපොරොත්තු ප්‍රකාශ කරන්නේ. මාස 6න් ණය අර්බුදයෙන් ගොඩ එන්නට බෑ. ඔබතුමා දන්නවා 2015 2019 කාලේ අපේ ජාත්‍යන්තර සොයාරි බැඳුම් කර මුළු ණය ප්‍රමාණය අරන් තිබෙන්නේ බිලියන 15.5යි. 2007 දී අපි ගන්න පටන් ගත්තේ. හැබැයි 2015 වෙනිට අරන් තිබුණේ බිලියන 3.5යි. හැබැයි 2015 2019 කාලේ තමුන්නාන්සේ බිලියන 12ක් ගත්තා. IBS වල හිරවීමේ එකෙන් ගත්තාම 75කට වැඩි ප්‍රමාණයක් තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පාලන කාලය කියලා තමයි ඒ පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරපු අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරලා තිබෙන්නේ. කාගෙත් ඉතින් ප්‍රශ්නකාරී තත්ත්වයන් තියෙනවා කියන එක අපි කවුරුත් දන්න කාරණයක්. ඔය ටිකක් විතරයි. ජූනි මාසයේ පාස්පෝර්ට් ලක්ෂයක් නිකුත් කරලා පාස්පෝර්ට් නිකුත් කිරීම ලක්ෂයක් ජූනි මාසය ඇතුළත පමණක් සිදු වෙලා තිබෙනවා කියලා කියනවා. විශේෂයෙන්ම පාස්පෝර්ට් ලබා ගන්නට ලොකු පෝලිං වල එයත් අර තෙල් පෝලිං වල වගේ දවස් ගණන් ඉන්න සිදු වුණු කාරණා අපි පහුගිය දවස්වලදී දැක්කා. විශේෂයෙන්ම තරුණ පිරිස වැඩි වශයෙන් පාස්පෝර්ට් හදා ගන්නට රට හැර යන්නට උත්සාහ කරන ආකාරයකුත් ඒ වගේම රාජ්‍ය සේවකීන්ට රජයේ අනුමැතියත් එක්ක පිටරටවලට ගිහිලා රැකියා කරන්න නිවාඩු ලබා දීමත් එක්ක පාස්පෝර්ට් ලබා ගැනීමට රජයේ සේවකීන් වැඩි උනන්දුවක් දැක්වුවා. මේ සියලු කාරණාත් එක්ක පාස්පෝර්ට් ලබා ගන්නට ලොකු තදබදයක් තිබුණා කියන කාරණාව අපි දන්න දෙයක්. ඒත් එක්කම වර්තමානයේදී ලංකාවේ තවත් ප්‍රදේශ ගණනාවක පාස්පෝර්ට් ලබා ගැනීමේ ඉඩකඩ වෙන් කිරීමත් එක්ක කාර්යාල ස්ථාපිත කිරීමත් එක්ක ඒ තදබදයේ යම් අඩුවක් කරන්නට බලාපොරොත්තු වෙනවා කියලා අපිට තොරතුරු ආරංචි වුණා, දැනගන්න ලැබුණා. අපි ඒවා පිළිබඳව පොඩි දවසවල ඔබට තොරතුරු වාර්තා කරා. විශේෂයෙන්ම මේ කියන කාරණාත් එක්ක දැනගන්න ලැබෙන සහ තොරතුරු වාර්තා වෙන ආකාරයට නම් අති විශාල පිරිසක් පාස්පෝර්ට්ස් නම් හදාගෙන තිබෙනවා Tamanගේ රට හැර යාමේ බලාපොරොත්තුවත් එක්ක. බොරතෙල් පොලිමෙන් මරණයක්, තවත් මරණයක් වාර්තා වෙනවා කියලා තමයි මේවා ප්‍රවෘත්ති කියන්නේ. දිනමින පුවත්පත වයස අවුරුදු 60ක පමණ පුද්ගලයෙක් මේ විදිහට මිය ගියයි කියලා අපට වාර්තා වෙනවා අද දවසේදී. ඉතාමත් කනගාටුදායක ප්‍රවෘත්තීන් තමයි මේ විදිහට අපිට අහන්න දකින්න ලැබෙන්නේ තෙල් පෝලිං වල. මොකද වැඩි පිරිසක් දැන් ඉන්නේ පාරේ පෝලිං වල. ඉතින් එතකොට මිය යන ප්‍රමාණයක් අපිට වාර්තා වෙනවා මේ වෙනකොට පෝලිං වල සිටියේදී. විශේෂයෙන්ම දැඩි විචලනය කියන තත්වයන් හේතු වෙනවායි කියන කාරණාවත් සෞඛ්‍යංශ ප්‍රකාශ කරන දෙයක් තමයි අපි මේ මොහොතේ යලිත් තවක් මතක් කරන්නම් ඔබට. විශේෂයෙන්ම Tamanට අවශ්‍ය ප්‍රමාණයට ජලය තබා ගන්න, ඒ වගේම යම් ආහාරයක් ලබා ගන්නට කටයුතු කරන්න කියන කාරණාවන්, බඩගින්න සහ විශේෂයෙන්ම ජලය අඩුවීම, ජලය පානය කිරීම අඩුවීම කියන කාරණා හුඟක් වෙලාවකට හේතු වෙනවා කියන කාරණාවක් තිබෙනවා. ඒ වගේම අසනීප තත්වයන්, බොනෝවන රෝග තත්වයන් වගේ තිබෙන පිරිස් මේ පෝලිං වල රැඳී සිටීමෙන් වළකින්න කියන එක සෞඛ්‍යංශ නිරන්තරයෙන් මතක් කරන කාරණාවක්. අවුරශ්මත් ටිකත් වැඩි කාල සීමාවක් මේක නිසා සෞඛ්‍ය පිළිබඳව අවධානය යොමු කරමින් මේ දේවල් වලට යොමු වෙන්න කියන එක තමයි අපිට කියන්න තිබෙන්නේ. තිබෙන්නේ අර්බුදකාරී තත්වයක්, තිබෙන්නේ ප්‍රශ්නකාරී තත්වයක්. ඔබත් පෝලිං වලට යන්නේ මේ ගෙදර ඉන්න බැරුවට නෙවෙයි, මේ තෙල් ටිකක් ලබා ගන්න Tamanගේ වාහනේට, මොටර් සයිකලයකට, ට්‍රිවිල් රථයට. ඒක නිසා මේ කොයි තැනට ගියත් කොහොම කටයුතු කරන සිදුනත් සෞඛ්‍ය පිළිබඳව යම් අවධානයක් යොමු කරලා කටයුතු කරන්නේ නැත්නම් මේ වගේ වාර්තාවන් අපිට තවදුරටත් ඉදිරියේදී වැඩි වශයෙන් කියවන්න සිදු වේවි. ඒත් එක්කම කන්දකාඩුව පිළිබඳවත් අද දවසේ තොරතුරු වාර්තා කරනවා ජාතික පුවත්පත්වල. කන්දකාඩුව සිද්ධිය සිදු වෙලා දැන් දවස් කිහිපයක් ගත වෙලා තිබුණත් මෙහි තවමත් එහි ඉන්දර අඩු වෙලා නැහැ. එහෙම නැත්නම් එහි සිදු වෙලා තිබෙන දේවල් පිළිබඳව තවමත් වාර්තා වෙමින් පවතිනවා. රණවියන් මේ වෙනකොට බොහෝ පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති වෙනවා. එහෙම නැත්නම් සමහරු වැඩි පිරිසක් බාර වෙලා තිබෙනවා. නමුත් තවමත් සොයාගත්ත නොහැකි කිහිප දෙනෙකුත් ඉන්නවා කියලා තමයි අපිට ආරංචි වෙන්නේ. ඒ විතරක් නෙවෙයි, දැන් මේ කන්දකාඩු රැඳවියා මිය ගොස් ඇත්තේ මොට ආයුධවලින් පහර කෑමෙන් මරණය පරීක්ෂණයෙන් හෙළවෙනවා කියලා තමයි කියන්නේ. ඒත් එක්කම අර අපි මේ සිද්ධිය වෙලා පසු දින තොරතුරු වාර්තා කරනකොට කියපු කාරණාවක් තමයි මේ රැඳවියාගේ මල්ල සිරුර හඳුනා ගන්නට ඥාතීන්ට කතා කළත් ඒ ඔවුන්ගේ නෙවෙයි කියලා ප්‍රකාශයක් තිබුණා. එහෙම සිද්ධියක් සිදු වුණා කියලා තිබුණා. නමුත් ඔවුන්ටත් පොඩ්ඩක් වැරදිලා කියලා තිබුණා. මොකද මේ පුද්ගලයා දීර්ඝ කාලයක්ම රැවුල වවාගෙන ඉඳලා තිබෙන්නේ. නමුත් මේ කඳවුරට ගියට පස්සේ ඔවුන්ගේ
රැවුල ඉවත් කිරීම වෙනස් මුහුණුවරක් ලැබීමත් එක්ක මේ Tamanගේ දරුවා නෙවෙයි Tamanගේ ඥාතියා නෙවෙයි කියලා ඔවුන්ට හඳුනා ගැනීමට අපහසුතාවයක් සිදු වෙලා තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. පිළියන්දල පෙළොම් හරකට ගුවන් සැබළුන්ගෙන් තර්ජන පොලිසියට පැමිණිල්ලක් කියලා බණ්ඩාරගම බිමල් ජයසිංහ තොරතුරක් වාර්තා කරනවා. විශේෂයෙන්ම මේ තොරතුර හා කරුණු කාරණා කතා බහ කරනකොට දවසේදී ටිකක් මෙවැනි දේවල් පිළිබඳව අවධානය යොමු කරන්නටම අවශ්‍යයි කියලා හිතෙනවා. මොකද වර්තමානයේ වන විට පාරේ ඒත් එක්කම තෙල් ලබා ගන්නට ගමන් කරපුවාම ඒ ස්ථානවලදී තෙල් පිළුම්හල් වලදී සිදුවෙන මේ කාරණා පිළිබඳව අපි මීට වඩා ටිකක් සැලකිලිමත් විය යුතුයි කියලා තමයි අපිට නම් හිතෙන්නේ. විශේෂයෙන්ම දැන් මේ කියන කාරණාවත් එක්ක පිළියන්දල පෙළුම්හරට ගුවන් සැබළුන්ගේ තරජන කියන කාරණාවත් එක්ක විරෝධාර රණවිරුවන්ට මේ කීප දෙනෙකුගේ යම් වැරදි හැසිරීම නිසා සිදුවන්නේ බරපතල තර්ජනයක් බරපතල කාරණාවක් මේ සිදුවෙන අපකීර්තියන්. ඉතින් ඒකට වගකීම ගන්න සිදුවෙන්නේ ඒ පිරිස් වලටම තමයි. ඒක නිසා සමස්තයකට බොහොම හානිදායක තත්ත්වයක් තමයි මේ කීප දෙනෙකුගේ වැරදි හැසිරීම තුලින් අපිට දකින්න ලැබෙන්නේ. පොලිසිය ගත්තත් ඒ වගේ තමයි. පොලිසියනුත් බොහෝ නිලධාරීන් ඉතාමත් වැදගත් විදිහට Tamanගේ රාජකාරිය ජනතාව වෙනුවෙන් සිදු කරනකොට සමහර උසස් නිලධාරීන් පවා වැරදි මාර්ගවලින් ගමන් කරමින් විශේෂයෙන්ම මේ ඉන්ධන පිළුම්හල් වලදී Tamanගේ හිතවතුන්ට එහෙම නැත්නම් වෙනත් දේවල් බලාපොරොත්තු වෙන මුදල් හම්බ කරගෙන මේ බලාපොරොත්තු වෙන ඔවුන් වැරදි විදිහට Tamanගේ හිතවතුන්ට සහ Tamanට අවශ්‍ය තෙල් ලබා ගන්නට ගිහිල්ලා ඉතාමත් කලබලකාරී කලහකාරී තත්ත්වයන් රටේ බොහෝ තැන්වලදී වාර්තා වෙනවා. ඉතින් මේත් ඒ වගේ තත්ත්වයක් පිළියන්දල මිරිස්සොත් ඉන්ධන පිළුමරට ජීප් රථ දෙකකින් කඩා වැදුණු රතුනාට ගුවන් හමුදා කඳවුරේ සෙවළුම් පිරිසක් ඉන්ධන තෙල් හිමිකාරණයට හා කළමනාකරුට මරණීය තර්ජන කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිලි දෙකක් ලැබිලා තිනවා කියලා තමයි පොලිසියෙන් වාර්තා වෙන්නේ. මේකට හේතු විදිහට සැලකෙන්නේ ඉන්ධන පෙරමුම්හලේ රාජකාරී වලට යොදවලා තිබුණු මේ ගුවන් හමුදා සබඳුන් දෙදෙනෙකු රාත්‍රියේ නිදාගෙන ඉන්නකොට ඉන්ධන හලේම සේවකයෙක් ඔවුන්ට නිදාගෙන ඉන්න මොහොතේ ගිහිල්ලා කතා කරා. එහෙම නැත්නම් ඔවුන් හැරවන්න කටයුතු කරා කියන කාරණාවකුත් එක්ක ඔවුන්ට නිදා ගන්න ඉඩක් දුන්නේ නැහැ කියලා ඔවුන් ටිකක් තරහ ගිහිල්ලා මේ ඉන්ධන පෙරමුම්හලේ හිමිකාරණයටත් කළමනාකරුටත් තර්ජනය කරලා තිබෙනවා. ඊට පස්සේ ඔවුන් දුරකථන මැමුම්ක් ලබා දීලා ගුවන් හමුදා වෙන තවත් පිරිසක් ගෙන්නගෙන සෙවළුම් පිරිසක් ගෙන්නගෙන බොහෝ පිරිසක් ආවා කියලා 20ක් විතර ආවා කියලා තමයි මේ ලිපියේ සඳහන් වෙන්නේ. ඔවුන් ඊටමත් දරුණු විදිහට තර්ජනය කරලා මරණ තර්ජන පවා එල්ල කරලා කලහකාරී විදිහට හැසිරලා තිබෙනවා කියලා තමයි වාර්තා වෙන්නේ. මේ සිදුවීම් වලට අදාළ CCTV දර්ශන වගේම ඡායාරූප ඒ වගේම වීඩියෝ දර්ශන තිබෙනවයි කියලාත් ඒ හිමිකාරණේ කියනවා කියලා මේ තොරතුරු තවදුරටත් තොරතුරු එකතු වෙලා තිබෙනවා. ඉතින් අපිට කියන්න තිබෙන්නේ විරෝධාර රණ්ඩුරුවන්ගේ ඒ විරෝධාර බව රැක ගන්නට දැන් ඉන්න සමහර පිරිස් කරන දේවල් වලින් සිදුවෙන්නේ ලොකු හානියක්. ඒක නිසා මේ හැම දෙයක් පිළිබඳවම වගකීමෙන් යුතුව කටයුතු කිරීමයි මෙවන් කාලයක කළ යුතුම වන්නේ. ඒ සියලු තොරතුරුත් එක්ක විපක්ෂ නායකවරයාගේ ඡායාරූපිකුත් එක්ක දවසේ දිනමින පුවත්පත තවත් තොරතුරක් වාර්තා කරනවා. අසමත් ආණ්ඩුවෙන් ජනතාවට විසඳුම් නැහැ කියලා තමයි කියන්නේ. ඊයේ දවසේදී පාර්ලිමේන්තුව තුලත් ඉතාමත් උණුසුම්කාරී විදිහට විපක්ෂ නායකවරයා තමන්ගේ අදහස් දැක්වීම සිදු වුණා. කොහොම නමුත් ඉතින් මේ සමහර දේවල් එක්ක නම් අපිට හිතෙන්නේ තවමත් රට කොයි තැනකටපත් වුණත් රට කොයි අගාධයට ගිහිලා තිබුණත් හුඟක් අය උත්සාහ කරන්නේ තමන්ගේ බලය ලබා ගන්නට, තමන්ට පුටුව රැක ගන්නට, තමන්ට නැති දෙයක් හොයාගෙන යන්නට තමයි හුඟක් අය උත්සාහ කරන්නේ. ජනතාවට මොනවා වුණත් ජනතාව බිල්ලට තියලා හරි තමන්ගේ පක්ෂය රැක ගන්නට, තමන්ගේ තනතුරු රැක ගන්නට, තමන්ට ඊට වඩා වැඩි තැනකට යන්න තමයි ඔවුන් උත්සාහ කරන්නේ කියලා අපිට තේරෙනවා, දැනෙනවා මේ කියන සමහර කාරණාත් එක්ක හුඟක් දේශපාලඥයින්. කෝප් නිර්දේශ නොසලකා හරින නිලධාරීන්ට වැඩ වරදී කියලා කෝප් කමිටුවේ සභාපතිවරයා කරන ප්‍රකාශයකුත් එක්ක දවසේදී තොරතුරක් වාර්තා කරනවා දිනමින පුවත්පත. දුම්රිය නියාමකයෝ සේවයෙන් ඉවත් වෙති. දුම්රිය නියාමකයෝ සේවයෙන් ඉවත් වෙනවා කියලා මේ තොරතුරු වාර්තා කරනකොට දුම්රිය පිළිබඳවත් ප්‍රශ්නකාරී තැන් ගණනාවක් තිබෙනවා කියලා තමයි අපට වාර්තා වෙන්නේ. විශේෂයෙන්ම දුම්රිය සේවකීන්ටත් තමන්ගේ රාජකාරියට වාර්තා කරන්නට ඉන්ධන නොමැතිවීම, ප්‍රවාහන පහසුකම් බස් රථවල එන්න පවා දැන් තිබෙන ඉඩකඩ අඩුවීම, බස් රථ ධාවනය උගඩක් අඩු වෙලා තිබෙනවා කියලා දැන් ඊයේ දවසේදීත් වාර්තා වුණා. මේ සියලු කාරණාත් එක්ක දුම්රිය සේවයේත්
ප්‍රශ්නකාරී තැන් ගණනාවක් තිබෙනවා කියලා අපට වාර්තා වෙනවා. අපි අද දවසේදී සිත පත්තරය තුලින් ඔබට තොරතුරු රැගෙන ආවේ දින මින පුවත්පතින්. දැන් සූදානම් වෙනවා අපි අද පුවත්පතට අවධානය යොමු කරන්නට. පාර්ලිමේන්තුවට පැමිණි ජනපතිට සමගි ජන බලවේගයේ විරෝධතාවය කියලා තමයි පළවෙනි සිරස්තලයේ ප්‍රධාන සිරස්තලයේ මුල්ම සිරස්තලයේ අද පුවත්පත ඉදිරිපත් කරන්නේ. ඒ තුළ තවදුරටත් ඔවුන් උපුටා දැක්වීම් කිපයක් තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේ විරෝධය හමුවේ පාර්ලිමේන්තුව අත්හිටුවයි. ගෝඨාගෝ හෝම් පූර්ව ප්‍රදර්ශනය කරමින් විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පායි කියලා තමයි කියන්නේ. පාරේ කෑ ගැහුවත්, ගෝල් පේස් එකේ කෑ ගැහුවත්, පාර්ලිමේන්තුවේ මේ විදිහට කෑ ගැහුවත් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් ගෙදර යන පාටක් පේන්නේ නැහැ. මාස 6කින් රට යථා තත්ත්වයට ගන්නවා නම් ඉල්ලා අස්වි අනුරට අගමැතිකම දෙන්නම්. අගමැති රනිල් එහෙම කියනවා කියලත් අද පුවත්පත කියනවා. රනිල්ටත් මටත් අගමැති ධූරය බාර ගැනීමට ජනවරමක් නැහැ. ජාතික බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අරුණ කුමාර දිසානායක මහතා ජාතික ජන බලවේගයේ නායකතුමා කියනවා ඒ විදිහට. දිනේෂ් සමරකෝන් මේ තොරතුර වාර්තා කරනවා අද පුවත්පතට. එහි තවදුරටත් මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව සමග ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ඊයේ පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කිරීමේ නැති උණුසුම් තත්ත්වයේ හේතුවෙන් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පෙරවරු 10:40ට පමණ පාර්ලිමේන්තුව විනාඩි 10කට අත්හිටුවීමට කටයුතු කළා කියලා සඳහන් කරනවා. ඒ තවදුරටත් කියනවා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුව ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් සිදු කළ අතර එම ප්‍රකාශය අතරවාරයේ තම පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතාට කළ ප්‍රකාශය අනුව මාස 6න් රට ගොඩ ගැනීම හැකිනම් ඔහුට අග්‍රාමාත්‍ය ධුරය ලබා දීමට තමා සූදානම් බවද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරා කියලා කියනවා. එම ප්‍රකාශය අතරතුර විපක්ෂීය මන්ත්‍රීවරුන් මෙලෙස විරෝධය ආරම්භ කළ අතර එහිදී ගෝඨාගෝ හෝම් ලෙස සඳහන් කළ පූර්ව ප්‍රදර්ශනය කරමින් ගෝඨාගෝ හෝම් යනුවෙන් ප්‍රකාශ කරමින් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු ජනාධිපතිවරයාට එරෙහිව විරෝධය පළ කළා කියලා තමයි සඳහන් වෙන්නේ. ওই විදිහට ටිකක් දීර්ඝව මේ තොරතුරු අද දවසේදී අද පුවත්පත තමන්ගේ මුල් පිටුව තුල තොරතුරු වාර්තා කරලා තිබෙනවා ඡායාරූපත් සමගින්. තෙල් පෝලිමක තවත් මරණයක් දිනමින පුවත්පතත් එක්ක අපි වාර්තා කරපු සිද්ධිය අද දවසේදී අද පුවත්පතත් කියනවා බොරැල්ල ටික පාරේ IOC ඉන්ධන පිළුම්හලේ පොලිමේ සිටි පුද්ගලයෙකු සිය සුඛෝභෝගී මෝටර රථය තුල මියගොස් ඇතැයි බොරැල්ල පොලිසිය ප්‍රකාශ කරනවා. මෙලෙස මියගොස් ඇත්තේ අංගොඩ ගොතටුව පදිංචි සිටි හේවාගම දිසානායකගේ සුජීව වේකුම් ගුණරත් කියන අවුරුදු 60ක පුද්ගලයෙක් කියලා තමයි තවදුරටත් සඳහන් වෙන්නේ. මියගිය පුද්ගලයා පෙරේදා රාත්‍රියේ ඉඳන් ලබා ගැනීම සඳහා මෝටර රථයෙන් පැමිණි බවට තොරතුරු ලැබී ඇතැයි බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක AJMR සමරසිංහ මහතා පැවසීය. මියගිය පුද්ගලයාගේ මෘතදේහය කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයේ පශ්චාත් මරණ පරීක්ෂා පැවැත්වීම සඳහා තැන්පත් කරලා තිබෙනවා කියලා තොරතුරු වාර්තා වෙලා තිබෙනවා. භූමි තෙල් මිලත් අනිවාර්යෙන්ම ඉහළ යන්න ඕන කියලා තමයි කියන්නේ. භූමි තෙල් අනිවාර්යෙන් ඉහළ දැමීමට සිදු වෙනවා. භූමි තෙල් ලීටරය රුපියල් 87කට දුන්නත් ආණ්ඩුවට රුපියල් 420ක් වැය වෙනවා කියලා තමයි කියන්නේ. රුපියල් 420ක් වියදම් කරලා ලබා ගන්න භූමි තෙල් ලීටරය ලබා දෙන්නේ රුපියල් 84 කියලා තමයි කියන්නේ. බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරයි ඒ විදිහට කියන්නේ. පෙට්‍රල් වලිනුත් ඉතින් රුපියලක් පාඩුයි කියනවා නේද? දැන් කියනවා රුපියල් 420කට තමයි භූමි තෙල් ලබා ගන්නේ වැය වෙනවා භූමි තෙල් සඳහා ලීටරයකට ලබා දෙන්නේ 87කට කියලා. ඉන්ධන හිඟය හා සේවකීන්ට සේවයට පැමිණීමට ඇති ගැටලු නිසා දිනකට දුම්රිය ගමන් වාර 100කට වැඩිය අවලංගුයි. දුම්රිය සේවකීන්ට වැඩට එන්න බැරි නිසා දුම්රිය වාර 100ක් අවලංගු වෙනවා කියන්නේ තවත් දහස් ගණනකට Tamanගේ ප්‍රවාහන පහසුකම නොලැබී යනවායි කියන කාරණාව. ලිට්‍රෝ ගෑස් නැව 9 වෙනිදා දිවයිනට ඩීසල් ප්‍රශ්නය පෙට්‍රල් ප්‍රශ්නය වගේම දැවෙන ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. කුස්සිය අර්බුදයක් බවට පත් වෙලා තිබෙන්නේ මේ ගෑස් ප්‍රශ්නය. ලිට්‍රෝ ගෑස් නැව ලබන 9 වෙනිදාට පැමිණෙනවා කියලා තමයි තොරතුරු වාර්තා කරන්නේ. නවෝදයා පවණි අද පුවත්පතට තොරතුරු ගෙනෙනවා. ලිට්‍රෝ ගෑස් සමාගම නැණුම් කර ඇති ගෑස් මෙට්‍රික් ටොන් 3700ක් රැකගත් නෞකාව ලැබෙන 9 වෙනිදා මෙරට ළඟම නියමිත බව ලිට්‍රෝ සමාගම පැවසිය කියලා කියනවා. අද පුවත්පත කළ විමසීමකදී ලිට්‍රෝ සමාගමේ ප්‍රකාශකයෙක් පැවසුවේ ප්‍රමාද වීමක් නොවන බවත් ලිට්‍රෝ සමාගම සැලසුම් කර ඇති පරිදි නෞකාව මෙරට පැමිණෙන බවත්ය. මේක පහු වෙනවා කියලා නෙමෙලු මේ කියන්නේ. නියමිත දිනට එනවලු සැලසුම් කරපු විදිහට මෙනවා කියලා තමයි කියන්නේ.
මාස 4ක කාලයක් සඳහා මෙරට ගෑස් ආනයන කිරීමට අදාළ ගිවිසුම් අත්සන් කිරීමට පෙර අවස්ථාවේදී ලිට්‍රෝ සමාගමේ සභාපති මුද්දි පිරිස් මත පැවසුවේ ජූලි 5-12 අතර කාලය තුල ගෑස් නෞකා දෙකක් මෙරට පැමිණෙන්නට නිමිත බවයි. ඒ අනුව එහි පළමු නෞකාව ජූනි 9 වෙනිදා මෙරට පැමිණීමට නියමිතයි කියලා කියනවා. මුද්දි පිරිස් වර්තමාන සභාපතිවරයා අලුතෙන්ම පත් වුණු සභාපතිවරයා ඔහු පත් වුණු වෙලාවෙත් කිව්වේ හිටපු සභාපතිවරුන් සහ නිලධාරීන් වැරදි ගොඩක් කරලා තියෙනවා කියලා. දැන් කොහොම නමුත් ඔහු කිව්වා මේ විදිහට නමක් එනවයි කියලා 5 ජූලි 5 වෙනිදා සහ 12 වෙනිදා අතර කියපු විදිහටම 9 වෙනිදාට 9 වෙනකන් අපි හැමෝම බලන් ඉන්නවා. කන්දුකාඩු රැඳවියාගේ මරණයට හේතුව මොට ආයුධ වලින් පහර දීමයි පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවෙයි. අපි මේ පිළිබඳව ටිකක් දීර්ඝව කතා කරා දිනමින පුවත්පතත් එක්ක. රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවමත් බලයේ රැඳී සිටීමයි. ආගරදගුරු අතිඋතුම් මල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ විදිහට උන්වහන්සේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ අවස්ථාවට සහභාගී වෙමින් ප්‍රකාශ කළා. එහිදී ප්‍රකාශ කරපු කාරණා අතරින් විශේෂම කාරණාව තමයි මේ උපුටා දක්වා තිබෙන්නේ අද දවසේදී අද පුවත්පත Tamanගේ මුල්ම සිරස්තල අතරට. රට මුදා ගැනීමට ඇති ලොකුම බාධාව රාජපක්ෂ පවුල තවමත් බලයේ රැඳී සිටීමයි. පෙරෝම් හලකදී අයෙකුට පහර දීමේ සිද්ධිය විමර්ශනය අවසන් වනතුරු ලුදින කලන රාජකාරිවලින් ඉවතට කියලා දවසේදී අද පුවත්පතත් තොරතුරු වාර්තා කරනවා. මේ දවස්වල මේ ප්‍රවෘත්තිය සියලුම පුවත්පත්වල Tamanගේ ප්‍රධාන සිරස්තල අතර කියන කාරණාවක්. ඒ පිළිබඳවයි මේ විදිහට අද කියන්නේ විමර්ශනය අවසන් වෙනතුරු ලුදින කලන රාජකාරිවලින් ඉවතට. යූරියා නැව සෙනසුරාදා දිවයිනට ඉන්දියානු ආයෝජනා ක්‍රම යටතේ මෙරට ලබා දෙන යූරියා පොහොර තෝගයක් කරගත් නෞකාව ලෙමන සෙනසුරාදා කොළඹ රායට ළඟාවීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශ ප්‍රකාශ කරා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව පොහොරත් තෙල් ඒ අනුව පොහොරත් තෙත් කලාපයේ කුඹුරු හෙක්ටයාර් එකක් සඳහා කිලෝග්‍රෑම් 50ක්ද වීලි කලාපයේ හෙක්ටර් එකක් සඳහා කිලෝග්‍රෑම් 100ක්ද වශයෙන් ලබා දීමට සැලසුම් කරලා තිබෙනවා කියලා කියනවා. ඒදී පොහොර මිටියක් රුපියල් 10000ක මුදලකට ගොවිමිට ලබා දීමට අමාත්‍යාංශය තීරණය කරා කියලත් මෙහි සඳහන් වෙනවා. 10000කට පොහොර ලබා ගන්න පුළුවන් කියලා තමයි කියන්නේ. නැත්නම් ඉතින් 30000කට විතර ගන්න වෙනවා කියලා කාරණාවකුත් පහුගිය කාලේ කියවුණානේ. කොහොම නමුත් 10000කට පොහොර මිටියක් ලබා ගන්න පුළුවන් කියලා අද පුවත්පත ප්‍රකාශ කරනවා. එමුනම් අපි සූදානම් වෙනවා කියලා විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට යන්න. ප්‍රධාන පාලක මැදිරියට ගිහිල්ලා ඉන්න අනතුරු යලිත් ඔබ මුණ ගැහෙනවා තවත් පුවත්පත් ගණනාවක තිබෙන වටින ප්‍රවෘත්ති ඔබට කියන්නට. අපි යලිත් වතාවක් සජීව වුණ ගැහෙනවා සියත පත්තරේ සමගින් අපි යන්න සූදානම් වෙනවා ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරන්නට. ලංකාදීප පුවත්පතේ ප්‍රධානම සිරස්තලය බවට පත් වෙන්නේ කන්දකඩු රැදවියාගේ මරණය සම්බන්ධ ප්‍රවෘත්තියක්. ඔහුගේ බොහොම කඩවසම් චාරිකයත් එක්කයි ලංකාදීප පුවත්පත තොරතුරු ඉදිරිපත් කරන්නේ. පහරදී මරලා කන්දකඩු රැදවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවේ. පොළොන්නරුව වැලිකන්ද කන්දකඩු පුනරුත්ථාපන කඳවුරේ පසුගිය 29 වෙනිදා ඇති සිද්ධියට සැකකටයුතු ලෙස මේ ගිය රැඳවියාගේ මරණය මොට ආයුධවලින් පහර දීමෙන් සිදු වූ මරණයක් බවට දේහ සම්බන්ධව ඊයේ පැවැත් වූ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වුණා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ රැඳවියාගේ පශ්චාත් මරණ පරීක්ෂණය පොළොන්නරුව මහරෝහලේදී පොළොන්නරුව මහරෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය යූඑල් සුරංග පෙරේරා මහතා විසින් පස්වරුවේදී සිදු කරා කියලා සඳහන් වෙනවා. මාස 6න් රටකොඩ නගන සැලැස්මක් පෙන්නුවොත් අගමැතිකම දෙන්න සූදානම් අගමැති රනිල් අනුරට කියයි. මේ පිළිබඳව අපි ටිකක් දීර්ඝව කතා බහ කරා ඊයේ පාර්ලිමේන්තුවේදී සිදුවෙච්ච කතාබස් පිළිබඳව. රනිල්ටත් මටත් අගමැති පුටුවේ ඉඳ ගන්න ජනවරමක් නැහැ. ඒ විදිහටයි අනුර කුමාර දිසානායක මහතා කියන්නේ. ජනවරමක් නැති නිසා මටත් ඒ වගේම ඉන්න අග්‍රාමාත්‍යවරයාටත් ඒ පුටුවේ ඉන්න අයිතියක් නැහැ කියලා තමයි කියන්නේ. ලංකාපුර පරිපාලන නිලධාරීන් ඝාතනයට සැමියා අත්අඩංගුවට මේ පිළිබඳව අපි දීර්ඝව කතා බහ කරා දිනමින පුවත්පතත් එක්ක ඒ හා සම්බන්ධ කරුණු කාරණා. ඒත් එක්කම ජූනි 9 විදුලිය කැපුවාට ලංවිම ලොක්කන් දෙදෙනෙකුගේ වැඩ තහනම්. විදුලි බල පනත සම්මත කළ පසුගිය 9 වෙනිදා අනුමැතියකින් තොරව රට පුරා විදුලි විසන්ධි කර ජනතාව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන් විදුලි බල මණ්ඩලයේ පද්ධති පාලන අංශයේ නියෝජ්‍ය සම්මානාධිකාරිය ඇතුළු ඉංජිනේරුවරුන් දෙදෙනෙකුගේ වැඩ තහනම් කර පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි මණ්ඩලයේ සභාපතිවරයා තමාට දැනුම් දුන් බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ පැවසීය. මේ වගේ සමහර නිලධාරීන් ඉන්නවා රට මේ වගේ තත්වයකට පත්වලා ඉන්නකොට මිනිස්සු මේ තරම් අසරණතාවයකට පත්වලා ඉන්නකොට කරන්ට් එක පැය 3ක් විතරත් කපනකොට මේ
අමතර වැඩක් තමයි ඉතින් කරලා තියෙන්නේ. ඔවුන් පිළිබඳව පරීක්ෂණ කරලා අවශ්‍ය දඬුවම් ලබා දීම නොයරම කර යුතුයි. රටක් පත් වෙලා ඉන්න තත්ත්වයකුත් එක්ක මේ කරන අමනෝජ්‍ය වැඩත් එක්ක. තෙල් ඉල්ලා දුම්රියත් හිටිගමන් වර්ජනයේ විදේශිකයන් ඇතුළු මගීහු අතරමං වෙති. අපි කතා බහ කරා මේ සිද්ධිය සම්බන්ධවත් දුම්රිය සේවකයෝ හිටිගමන්ම වර්ජනයට අවිල්ලා තියෙනවා කියලා තමයි කියන්නේ මේ තෙල් ඉල්ලලා දුම්රියට. විදේශිකයන් ඇතුළු මගින් බොහෝ පිරිසක් බොහොම අසරණතාවයකට පත් වෙනවා. යන්න තියෙන අන්තිම ක්‍රමය බවට පත් වෙනවා දුම්රිය. තමන්ගේ පෞද්ගලික වාහනවල යන්නත් විදියක් නැහැ. ඉතින් නිසා බස් වල යන්න විදියක් නැහැ. බස් ප්‍රමාණය බොහෝම සීමිත ප්‍රමාණයකින් තමයි පහුගිය දවස් ටිකේ ධාවනය කරන්නේ මහා මාර්ගයන් තුල. හුඟක් බස් රථ තවමත් පෝලිං වල පාර අයිනේ. මේ වෙලාවේදී ඔවුන්ට යන තියෙන එකම විසඳුම බවට පත් වෙන්නේ දුම්රිය. දුම්රියත් වර්ජනය කරපුවාම මොකක්ද කරන්නේ? මිනිසුන් ඇත්තටම අසරණයි. ජනපති මැති සභයට ආවාම ගෝඨාගෝ හෝම් විපක්ෂ හඬින් මැති සභය උණුසුම් වෙයි. බල්ලා බූරුවා මෝඩයා වචනත් උවමාරු වෙයි කියලා කියනවා. ඒක ඉතින් තවත් කතා කරන්න ඕන. නමුත් කතා කරලා වැඩකුත් නැති වගේ කාරණාවක් තමයි. සරසවි හරියටි කරන්න තෙල් දෙන්න ප්‍රතිපාදන කොමිසම් සභාපති මහාචාර්ය අමරතුංග ඉල්ලයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. සරසවිය විශ්වවිද්‍යාලය හරියටියට පවත්වාගෙන යන්න එතෙන්ට අවශ්‍ය ඉන්ධන ටික දෙන්න කියලා තමයි කියන්නේ. පාසල් වලට ප්‍රශ්නකාරී තත්ත්වයන් ගොඩයි. සතියකට දවසක් වහනවා දෙකක් වහනවා කියලා කියපු පාසල් සතියක් වහලා තියන්නට ඊට පස්සේ තවත් ඊට වඩා වැඩි වේවි කියන ප්‍රශ්නකාරී තත්ත්වයක් එක්ක පාසල් අධ්‍යාපනයේ තත්ත්වය පිළිබඳව බොහොම කනගාටුදායක තත්ත්වයක් තිබෙනකොට විශ්වවිද්‍යාල පැත්තේ කාරණාවත් ඒ වගේම තමයි. ඒවත් වැහෙනවා සහ පවත්වාගෙන යන්නට අවශ්‍ය පහසුකම් ටික ලබා ගන්න විදියක් නැති වෙනවා. අවශ්‍ය ඉන්ධන ටික ලබා ගන්න විදියක් නැතුව තිබෙනවා. හරියට කරගෙන යන්න තෙල් දෙන්න කියලා ඉල්ලීමක් කරනවා ප්‍රතිපාදන කොමිසම් සභාපති මහාචාර්ය අමරතුංග. ඉදිරි සති කීපේ තෙල් නැව් 7ක් එනවා. සංචාරක අමාත්‍ය හරේන් ප්‍රනාන්දු මහතා තමයි එහෙම කියන්නේ. ඒත් එක්කම ඔහු කියලා තිබුණා මට මතක විදිහට මෙහෙම එනවයි කියන එක විපක්ෂයේ අයට ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙලා තිබෙනවා. වුන් තරහ ගස්සන කාරණා බවට පත් වෙලා තිබෙනවා කියන වගේ කාරණාත් කොහොමද ඉතින් ඔය හැම දෙයකින්ම කියවෙන්නේ දේශපාලඥයන්ගේ Tamanගේ තන තියාගන්නට Tamanගේ බලය හොයාගන්නට ඔවුන්ට ජනතාව වෙනුවෙන් සිදුවන යහපත් දේවලුත් දකින්නේ අනිත් පැත්තට කියන කාරණාව. භූමි තෙල් මිල හෙට අනිද්දා අනිවාර්යෙන් වැඩි කරනවා කියලා කංචනා මැතිවරයා කියනවා. දැන් රුපියල් 420ට අරන් රුපියල් 84ට දෙනවා. ඒ විදිහට තමයි භූමි තෙල් පිළිබඳ ප්‍රශ්නය කියවෙන්නේ. විභාග වලට තියෙන දින නියමයන් පිළිබඳව දවසේදී පුවත්පත් වාර්තා කරනවා. ලංකාදීප පුවත්පත තමන්ගේ සිරස්තල අතර කියනවා විභාග දින නියම වේ. ශිෂ්‍යත්වයේ නොවැම්බර් 27 වෙනිදා ශිෂ්‍යත්ව විභාගයේ එළඹෙන නොවැම්බර් 27 වෙනිදාට පවත්වන්න සූදානම්. උසස් පෙළ නොවැම්බර් 28 වෙනිදා, සාමාන්‍ය පෙළ අප්‍රේල් මැයි මාසවලදී පවත්වන්නට සූදානම් කියන කාරණාව තමයි කියන්නේ. ඒ දරුවන්ට සමහර විට මාස ගණනාවක්, සමහර විට ඊටත් වැඩි කාල සීමාවක් අධ්‍යයන කටයුතු කර ගන්නට විදියක් තිබුණේ නැහැ නිවැරදි ක්‍රමවේදයන් තුල. දුරස්ථ අධ්‍යාපන ක්‍රමයන් වල හෝ එහෙම නැත්නම් නිවාඩු ලබා දීමත් එක්ක නිවෙස් වලට වෙලා තමයි මේ දේවල් කරගන්න සිද්ධ වුනේ. කොහොම නමුත් විභාග නම් දැන් පවත්වන්නට දිනෙනීම වෙලා තිබෙනවා. බලාගෙන ඉපොම දරුවන්ගේ අනාගතය ගැන තිබෙන්නේ අතරම වැඩිහිටියන් විදියට සමාජය තුල බියක්. පාපහර දුන් ලුතිනර් කර්නල්ගේ වැඩ තහනම් කියලත් සිරස්තලයක් එකතු කරලා තිබෙනවා අද දවසේදී කුරුණෑගල සිදුවීම හා සම්බන්ධව. ඒ සමගම තව ඡායාරූපයකුත් එක්ක පුංචි බිලින්දෙක් මෙලොව එළිය දුටු බිලින්දෙක් කුරුණෑගල මහරෝහලේදී දරුවා ප්‍රසූත කරපු අම්මා දරුවව ගෙන යන්න වාහනයක් නොමැතිකම නිසා මේ ඉන්ධන ප්‍රශ්නයත් එක්ක කුරුණෑගල ප්‍රධාන බස් නැවතුම්පලට ඇවිදilla ඉන්නවා. හැබැයි සෙනගත් ගොඩක් ඉන්නවා. ඒක නිසා මේ දරුවත් රැගෙන ඒ මවට තවමත් බස් රථයකට නැග ගන්න නැති වෙන අසරණ තත්වයට පත්වීම ගැන
ඡායාරූපයකුත් එක්ක තොරතුරක් වාර්තා කරනවා. කුඩාල් ශික්ෂණ රෝහලේ දරුණු ප්‍රසිද්ධ සිදු කළ මවක තම බිලින්ද අරගෙන නිවසට යාම සඳහා වාහනයක් සොයා ගැනීමට නොහැකි වීම නිසා බස්යක් පැමිණෙනතුරු කුඩාල් බස් නැවතුම් පොලේ රැඳී සිටින අයුරු දක්වන ඡායාරූපයක් කිසියම් අයෙක් විසින් සමාජ මාධ්‍යයන් වෙත යොමු කරලා තිබුණා. එයයි උපුටා දක්වමින් ලංකාදීප පුවත්පත අද දවසේ ඉදිරිපත් කරන්නේ. බස් නැවතුමේ වූ බස් රථවලද දැඩි තදබදයක් පැවති බැවින් ඇයට බොහෝ වේලාවක් එහි සිටගෙන සිටීමට සිදු වූ බව වාර්තා වෙනවා. මවසිය බිරිඳ අතුරු කරගෙන බස් නැවතුම් පොළෙහි රැඳී සිටින ආකාරය තමයි මේ ඡායාරූපයෙන් දවසේ ඉදිරිපත් කරලා තිබෙන්නේ. ඔය විදිහට තමයි අද දවසේදී ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ තොරතුරු වාර්තා වෙලා තිබෙන්නේ. ඒ අතරතුර අපි කෙටි ලිපි කිහිපයකට යන සූදානම් වෙනවා අතුල් පිටුවල. අවුරුදු 17ක් වීසා නැතුව කර ගැසූ ජර්මනුව අත්අඩංගුවට වසර 17ක කාලයක් වීසා නොමැතිව මෙරට රැඳී සිටි 68 හැවිරිදි ජර්මන් ජාතිකයෙකු පෙරේදා සැකපිට අත්අඩංගුවටගත් බව අලුත්ගම පොලිසිය ප්‍රකාශ කරනවා කියලා තමයි කියන්නේ. ඒ අතරතුර මෙන්න මෙහෙම ප්‍රවෘත්තිකුත් වාර්තා වෙනවා. පැත්තක දමා තිබූ කෝච්චි පෙට්ටි 250ක් අලුතෙන් හදවයි ඇමති බන්දුලගෙන් උපදෙස්. ඊටමත් හොඳ කාරණාවක්. පොදු ප්‍රවාහනය නංවා ලීම ඉතාමත් වැදගත් කාරණාවක්. මේක අපි අද ඊයේ කියන කාරණාවක් නෙමෙයි, මේ සමාජය තුළ අද ඊයේ කතා බහ වෙන දෙයක් නෙවෙයි. නමුත් මෙවැනි අර්බුදයක් ආපු වෙලාවකවත් ඇස් ඇරෙනවා නම් එයා හරි වටිනවා. මොකද මේ தত্ত্বය තුළ පෞද්ගලික වාහනයක යන්න තියෙන ඉඩ ප්‍රස්ථා අහිමි වෙලා තියෙන වෙලාවක පොදු ප්‍රවාහන සේවය ඉතා හොඳින් ක්‍රියාත්මක වුණා නම් බස් රථ සේවාව, දුම්රිය සේවාව බොහොම හොඳින් ක්‍රියාත්මක වුණා නම් විදේශ රටවල් වල අපි ඕන තරම් මේ தত্ত্বය දකිනවා. කිසිම තරාතරයකින් තොරව ඕනම කෙනෙකුට කිසිම ප්‍රශ්නයකින් තොරව, තෙරපීමකින් තොරව බොහොම හොඳින් ප්‍රවාහන පහසුකම් ලබා ගන්න පුළුවන් නම් කවුරුත් අකමැති වෙන්නේ නැහැ ඒ පහසුකම ලබා ගන්න. නමුත් එය සිදු නොවුණු එක තමයි තියෙන ප්‍රශ්නය. මේවටත් ඉතින් වග කියන්න ඕන. එදා සිට මෙදා දක්වාම ඉන්න පාලකයින්ම තමයි. දරුවන් රෝහලට ගෙනියන්න ඉන්ධන ඉල්ලා හඬා වැටුණු මවට පොලිසිය පිහිට වෙයි. මේත් තව එක්තරා කතාන්දරයක් ඉන්ධන ප්‍රශ්නයත් එක්ක තමන්ගේ දරුවන්ව රෝහලට ගෙනියන්න මවගේ පුංචි මෝටර් සයිකලයකට තෙල් ටිකක් ලබා ගන්නට බැරුව අඬා වැටුණු මවක් පිළිබඳව කියවෙනවා. ඒ අවස්ථාවේදී එතන හිටපු පොලිස් නිලධාරීන් සහ හමුදා නිලධාරීන් එකතු වෙලා ඒ මවට තෙල් ටිකක් ලබා දෙන්න කටයුතු කරයි කියලා තොරතුරු වාර්තා වෙනවා. හොඳයි, අපි සූදානම් වෙනවා මේ තොරතුරත් එක්ක කෙටි විරාමයක් සඳහා ප්‍රධාන පාලක මැදිරියට සම්බන්ධතාවය ලබා දෙන්නට. ඉනතුරුව තවත් පුවත්පත් කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙනෙන්න අපි සූදානම්. රැඳිලා ඉන්න සියත පත්තරයේ සමගින්. සියත පත්තරයේ සමගින් යලිත් සජීවී මුණ ගැහෙනකොට දිවයින පුවත්පතට අපි අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ජනපති යනතුරුම ගෝඨා ගෝ හෝම් මැති සභේ රැව් දෙයි කියලා තමයි කියන්නේ. යනකම්ම රැව් දුන්නා කියලා කියනවා. රැව් දුන්න නිසාම ගියා කියලා කියනවා. රටේ ජනතාව කිව්වට නම් යන්නේ නැහැ කියලා තමයි ගොඩක් අය කියන්නේ. සභාව කල්දබයි ජනපති පිටවයයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපිටදීම ඔහුගේ මුහුණට සමග ජනබලවේගයේ මන්ත්‍රීවරුන් සභාවකදී ඊයේ පෝස්ටර් ප්‍රදර්ශනය කරමින් ගෝඨා ගෝ හෝම් වැඩේ බැරි නම් ගෙදර යන්නයි කියමින් හූහඬ නැගීම නිසා කතානායකවරයාට පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 10කට අත්සිටවන්න සිද්ධ වුණා කියලාත් කියනවා. මාස 6න් රට කොට ගන්න පුළුවන් නම් මනුරට අගමැතික දෙන්න ලෑස්ති අගමැති රනිල් කියයි කියලාත් කියනවා. ඩීසල් සංචිත අඩුවේ දුම්රියත් නවතින අවධානමක. දුම්රිය දාවනයට අවශ්‍ය ඩීසල් සංචිත ශීඝ්‍රයෙන් අඩුවීමත් සමගම දෛනික දුම්රිය ගමන් වාර 360න් දුම්රිය ගමන් වාර 150ක් අවලංගු කර තිබුණත් ඉදිරි දින තුනෙන් පසු දුම්රිය ධාවනයේ බරපතල ලෙස බිඳ වැටීමේ අවධානමක් ඇතැයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමග ඇඳුම්කරු විතානගේ මහතා කිව්වා කියලා තමයි කියන්නේ දිවයින. දවනාගාර සේවක වර්ජනයෙන් දුම්රිය ගමන් වාර 140ක් නවතී. තෙල් නැතුව කොටසක් නවතිනවා, වර්ජනයේ හින්දා තව 140ක් නවතිනවා. මිනිස්සුන්ට නම් ඉතින් කාගේ පිහිටද කියලා තමයි අහන්න තියෙන්නේ. තෙල් පොලිමේ 16 වෙනි මරණයත් බොරැල්ලෙන්. ඒ පිළිබඳව අපි කතා බහ කරා. පොලිස්පති ආරක්ෂක ලේකම්ට යවූ ලිපිය සජබේට ගියේ කොහොමද? ඉහළ පෙළේ ආරක්ෂක විමර්ශනයක්. ඔන්න තවත් සිද්ධ වෙන දේවල්. සිමෙන්ති තවත් රුපියල් 200කින් නගී ඉදිකිරීම් කටයුතු අඩපණ වෙලා නැවතිලා තියෙන්නේ. එදා වෙල හම්බක් කරගත්ත හුඟක් අයට රස්සවල් නැති වෙලා තිබෙන්නේ. සිමෙන්ති තවත් 200කින් නගිනවා කියන්නේ ඒ ශේෂ්ත්‍රයේ ඉදිකිරීම් ශේෂ්ත්‍රයේ කටයුතු තවත් නවතිනවායි කියන කාරණාව. නව මිල රුපියල් 3200යි.
කිලෝග්‍රෑම් 50ක් බර සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 200කින් ඉහළ දැමූ බව ප්‍රකාශ වෙනකොට නව මිල බවට පත් වුණා 3200ක්. ඒ කාරණාවත් එක්ක හෙක්ටයාර් දෙකට අඩු ගොවීන්ගේ වගා ණය කපා හරි කියලා සිරස්තලේ දිවිනත් කියනවා. අපි තවත් පුවත්පත් එක්ක ඒ කතා බහ කළා. විශේෂයෙන්ම රාජ්‍ය බැංකු වලින් ලබාගත් ණය මේ විදිහට කපා හරිනවා කියන කාරණාව. අද අර්බුදයේ දිවසින් දුටුසේ එදා මංගල කලින්ම කීවා කියලා අද දවසේ දිවෙන පුවත්පත් තොරතුරක් වාර්තා කරනවා. ළඟදීම රටේ බරපතල ඉන්ධන හිගයක් ඇති විය හැකි ඩොලර් අර්බුදයක්ද තිබෙනවා. සත්‍යතොරතුරු ජනතාවගෙන් සංගවා පාපැදියෙන් සේවයට එන්නේ ඇයි පාලකයන් ජනතාවට කිව්වොත් පුදුම විතු නැහැයි දිවංගත හිටපු ඇමති මංගල සමරවීර මහතා අද පවතින තත්ත්වය පිළිබඳව මාධ්‍ය ඇමතිමින් කාලයකට පෙර ආතෝ කිව්වයි කියලා කියනවා. එතුමා ඒවා කිව්වේ අතරම දිවසින් නෙමෙයි දකින්න දේවලුත් එක්ක සිදුණු දේවලුත් එක්ක එහෙම දෙයක් ප්‍රකාශ කරනකොටවත් පොඩ්ඩක් හරි හිතන්න තිබුණා හිටපු සියලු පාලකයින්ට ඉන්න පාලකයින්ට. නමුත් කවුරුත් ඒ පිළිබඳව හිතුවේවත් නැහැ, බැලුවේවත් නැහැ, සලකා බැලුවේවත් නැහැ. ඒ කියන්නේ මේ తত্ত্বය කාලාන්තරයක සිට ඉතා හොඳින් දිස්වෙමින් පැවතුණු සිද්ධියක්. කවුරුත් කිව්වේ නැහැ. මෙතුමා විතරයි ඒක කියලා තියෙන්නේ. ජනතාව තවත් දුකේ නොදමා ජනපති හා රජය ඉවත් යුතුයි කාදිනතුමෝ කියති කියලා තමයි කියන්නේ. ප්‍රබල ව්‍යාපාරිකයන්ගේ කැසිනෝ වලින් අවුරුදු 12ක් විධිමත්ව බදු අය කර නැහැ. අගමැති කැබිනට් හමුවේදී කියයි කියලා තොරතුරක් වාර්තා වෙනවා. ඊයේ රට පුරාම දිව්‍ය පෞද්ගලික බස් 500යි. ගැමුණු විජේරත්න තමයි මේ විදිහට කියන්නේ. ටෙන්ඩර් ගිවිසුම් නැතුව තෙල් ගෙන්වීමෙන් තවත් ගැටලුවක් ජාත්‍යන්තර අධිකරණයට යෑමට බැහැ. ඔහොම තමයි අද දවසේදී දිවයින පුවත්පත Tamanගේ තොරතුරු වාර්තා කරලා තිබෙන්නේ. එහෙම කියනකොට අපි යන සූදානම් වෙනවා දවසේදී ක්‍රීඩා සහ විදේශ පුවත් කිහිපයකට අවධානය යොමු කරන්න. දිවයින පුවත්පතින් අපි තෝරාගන්නේ ඇඹුල්දෙනිය ඉවතට ප්‍රවීන්ට කොවිඩ් කෝඩුකාරයෝ 30 දෙනෙක් ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට ඕස්ට්‍රේලියාව සමගින් ආරම්භ කිරීමට නියමිත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ වෙනස්කම් 3ක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවරගෙන තිබේ. ඒ අනුව මහිස් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ සහ ලක්ෂිත මානසිංහ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයට කැඳවීමට පියවරගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර සිටිනවා කියලා කියනවා. ටෙස්ට් සංචිතයේ සිට ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා ආසාදන වීම හේතුවෙන් සහ ලසිත් ඇඹුල්දෙනියට දක්ෂතා අතරට පැමිණීමට නොහැකි වීම හේතුවෙන් මෙම වෙනස්කම් තුන සිදු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කරනවා කියලා කියනවා. ප්‍රවීන් ජයවික්‍රමට කොරෝනා වැනි නිසා ඉවත් වෙන්නේ ඒ බව කියනකොට අද දවසේ පුවත්පත් කිහිපයකම වාර්තා කර තිබුණා සිරස්තල අතර කොරෝනා තත්ත්වය දැන් යලිත් වතාවක් යම් මට්ටමකින් හිස ඔසවමින් පවතිනවා. මරණ තනින් තන වාර්තා වෙනවා කියන කාරණාව. ඒක නිසා අපි ඔබට මතක් කරනවා කොරෝනා සමාජය තුල තිබෙනවා, අපේ යවට තිබෙනවා. ඒක නිසා පුළුවන් තරම් පරිස්සම් වෙන්න. මේ බෙහෙතුත් නැති වෙලාවක්, බොහොම පහසුතාවයෙන් ඉන්න වෙලාවක්, ප්‍රශ්නකාරී තත්වයන් ගොඩක අපි ඉන්න වෙලාවක්. ඉතින් පුළුවන් ලෙසින් මේවට මුහුණ දෙන්නට සෞඛ්‍ය යහපත්ව තබා ගන්නට හැම මොහොතකම මුවාවරණ පරිද්දගෙන අවශ්‍ය උපදෙස් පිළිපැදගෙන කටයුතු කරත් වටිනවා කවුරු කොහොම කීවත්. 2022 ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලිය කණ්ඩායම් රඳවාගත්තා ගිවිසුම්ගත වූ ක්‍රීඩා ලයිස්තු ප්‍රකාශයට පත් කරේ කියලා කියනවා. ලංකා ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරඟාවලියේ තෙවැනි අදියරේ ක්‍රීඩක කෙටුම්පත් කරන හේවත් ක්‍රීඩකින් තෝරා ගැනීම ඊයේ රාත්‍රියේ පැවැත්වීමට නියමිතව තිබුණා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ අනුව ඒ අවස්ථාවට පෙර මෙවර තරඟාවලියේදී කණ්ඩායම විසින් සිය කණ්ඩායමේ රඳවාගත් ඍජුව ගිවිසුම්ගත වූ ක්‍රීඩා ලයිස්තුව ප්‍රකාශයට පත් කරා කියලා මේ ලිපිය තුල තොරතුරු ගෙනෙනවා. පාසල් ලීග් ශූරතා රග්බි තරඟාවලිය පිළිබඳව අද දවසේදී තොරතුරු වාර්තා වෙනවා. රාජකීයයන් ඒ කාණ්ඩයෙන් පෙරමුණ ගනිද්දී ඉසිපතනේ B කාණ්ඩයෙන් පෙරට එයි කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. ඒ අතරතුර වවුනියාවේ බොක්සින් ශූරිය පාකිස්තානයේදී රන් දිනයි කියලා කියනවා. ශ්‍රී ලංකයේ මවට අභිමානයක් ගෙනෙන තවත් දිරිය දිනියක්. පාකිස්තානයේ පැවති තුන්වන ජාත්‍යන්තර බොක්සින් තරඟාවලියෙන් රන් පදක්කමක් දිනා ගැනීමට වවුනියාවේ දිලක්ෂණී කන්දසාමී ක්‍රීඩිකාව සමත් වූවා කියලා තමයි සඳහන් වෙන්නේ. මේ තරඟාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 4ක් සහ ක්‍රීඩිකාවන් 9ක් සහභාගී වී අතර ඔවුන් රන් පදක්කම් 9ක් හා රිදී පදක්කම් 4ක් දිනා ගැනීමට සමත් වුණා කියලා තමයි තවදුරටත් සඳහන් වෙන්නේ. උතුරු පළාත නියෝජනය කරමින් සහභාගී වූ වවුනියාවේ දිලක්ෂී කන්දසාමී ක්‍රීඩිකාව එම තරඟාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අතර ඇය මේ වන විට සබරගමු විශ්වවිද්‍යාලයේ ක්‍රීඩා විද්‍යා හා කළමනාකරණ අධ්‍යනාංශයේ ශිෂ්‍යාවක් වශයෙන් කටයුතු කරමින් ඉන්නවා කියලා ප්‍රකාශ වෙනවා.
විදේශ පුවත් කීපයකට ඉතා ඉක්මනින් අපි අවධානය යොමු කරන්න සූදානම් වෙනවා. ඇමරිකාවේ කොටස් වෙළඳපොළ කඩා වැටේ. ලෝකයේ හුඟක් තැන්වල ආර්ථික අර්බුද තිබෙන වෙලාවක ඇමරිකාවේ කොටස් වෙළඳපොළ කඩා වැටෙනවා කියලා කියන්නේ. ඇමරිකාවේ කොටස් වෙළඳපොළ වසර 50කට පසු දරුණුත්තම කඩා වැටීම සිදු වෙලා තිබෙනවා කියලා තමයි මේ ලිපිය තුල සඳහන් කරන්නේ. ඊළඟට අපි යනවා ආගමික සුළුතරයන්ට හිංසා කිරීම පිළිබඳව බ්‍රසල්ස්හි සාකච්ඡාවක් තිබෙනවායි කියලත් තොරතුරක් වාර්තා කරනවා. චිකාගෝහි වෙඩිතැබීමට තරුණෙක් අත්අඩංගුවට චිකාගෝ වල වෙඩිතැබීම සම්බන්ධයෙන් ඊයේ දවසේත් අපි තොරතුරු වාර්තා කළා. පුද්ගලයන් 6 දිනකට මරණයට පත් කරමින් 36 දිනක පමණ තුවාල ලැබූ ඉකුත් සඳුදා දින චිකාගෝහිදී උපනගරයක් වන හයිලන්ඩ් පාර්කයේ සිදු පෙළපාලියට වෙඩිතැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් 22 හැදී තරුණෙකු පොලිස් භාරයට ගෙන තිබෙනවා කියලා තමයි තොරතුරු වාර්තා වෙන්නේ. චීන ජර්මන් වෙළඳ සම්බන්ධතා දෙදරයි. ජර්මනියේ නව ආර්ථික උපාය මාර්ග නිසා චීනය ජර්මනිය සමග පවත්වන ආර්ථික සම්බන්ධතාවයන් වලින් ඈත් වීමට තීරණය කරලා තිබෙනවා කියලා මේ තොරතුරෙන් වාර්තා වෙනවා. ජර්මනිය හා චීනය අතර 1970 වසරේ සිට වසර 52ක් පුරා ආර්ථික සම්බන්ධතා පැවතුන බවත් මෙහි සඳහන් කරනකොට ජර්මනියේ නව චාන්සලර් ධූරයට පත් වූ ඔලාෆ් ෂෝල්ස් චීනයට එරෙහි දේශපාලන ගමන් මගකට යොමු වී තිබීම නිසා චීනය මෙලෙස ජර්මනියෙන් ඈත් වන්නට හේතු වෙලා තිබෙනවා කියලා තමයි විදේශ පුවත් තුළ තොරතුරු වාර්තා වෙන්නේ. ඒ විදිහට තමයි අද දවසේදී ඔබට ප්‍රධාන පුවත්පත්වල තිබෙන තොරතුරු ගෙනෙන්නට අපිට ඉඩකඩක් තිබෙන්නේ. අපි අවසන් විරාමය ලබා ගන්න සූදානම් වෙනවා. විරාමයෙන් පස්සේ පුවත්පත්වල තිබෙන කාටුන් වලටත් තවත් විශේෂාංග කීපයකටත් අපේ අවධානය යොමු කරන්න සූදානම්. යලිත් අපි ඔබ මුණ ගැහෙනවා වසන් විනාඩි කිහිපය තුළ සියත පත්‍රයේ සමගින් අපි යන්න සූදානම් වෙන්නේ පුවත්පත්වල තිබෙන කාටුන් වලට වගේම කවි මොනවද අපිට කියන්න තියෙන්නේ කියලා බලන්න. මුලින්ම වෙනවා ලංකාදීප පුවත්පතට පංකජ රුවින්දගේ සරදම් කාටුන්ය. සුසිල් ගියේ රුසියාවට නැවෙලු ප්‍රංශයටලු. අපි හිතුවේ කංචනට කලින් තෙල් ගෙනෙයි කියලා. කොහොමවත් අපි බලන් ඉන්නවා කවුරු හරි තෙල් ගෙනෙයි කියලා. කොහොම වෙයිද කියන එක තමයි ප්‍රශ්නේ. අපි යනවා තුම්මන්සල කවියට. හැකි අය සැප විඳින්නට පිට රටට යති, තව අය හොරෙන් පැන යන්නට වෙහෙස වෙති. නැති බැරි අය අග හිඟකම් මැද කඳුළු බොති, පාලකයෝ වැජඹෙති විලිසංගේ නැති. විලිසංගයක් තිබුණා නම් පාලකයින්ට රටකට මෙහෙම වේද නේද? එතන ඒතුමා කාටුන් එක තියෙනවා තලන්ගේ අග්‍රාමාත්‍යවරයා අගමැති පුටුව උස්සගෙන දුවනවා. අර අපි අගමැතිකම ගන්නම් කියපු කෙනා බොහොම වේගයෙන් ඒ දෙන පුටුව ගන්නෙත් නැතුව දුවගෙන යනවා. ඒ විදිහට තමයි අද දවසේදී එතුමා කාටුන් එක ඇඳලා තියෙන්නේ. ඉඳා ගනින් මේක 6 මාසෙන් රටකොට දාලා දීපම් මචාන් කියලා තමයි කියන්නේ. ඒ අතරේ ඒතුමත් පිටිපස්ස ඉඳගෙන කියනවා ඔව් මචාන් ආයි මෙහෙම chance එකක් ලැබෙන්නේ නැහැ කියලා. අනුර කුමාරටත් පොඩි දෙයක් හරි කිව්වොත් උත්සාහ කරනවානේ කොහොම හරි ඒකට සම්බන්ධ වෙන්න ඕන. ඒක නිසා එහෙම කියනවා ඇති. අනේද කියන්නේ ඊගාව කවි පන්තිය තලන්ගේ. බඩුමිල ඉහළටය සිසු ඔක්කොම බැහිලි, රජයයි නාස්තිය නැත්තේ පිරිමැහිලි, යන්නේ ආණ්ඩුව දැන් කරුවෙනි කිහිලි, අඩුවක් නම් නොමැත ඒ අස්සෙන් ගැහිලි. අඩුවක් නැහැ, තවමත් අස්සෙන් ගැහිලි ටික නම් හොඳටම තියෙනවා. ඒක නිසානේ ඔය සමහර අපිට ආරංචි වෙන දේවල් ඒ විදිහට සිද්ධ වෙන්නේ. ඒක නිසා කොච්චර රට වැටුණත් මිනිස්සු කොච්චර දුක් විඳත් ගැහිලි වල නම් අඩුවක් නැහැ අදාළයිගේ. අංජනගේ කාටුන් උද්දමණයෙන් අපි දෙක කියලා කියනවා. බය වෙන්න එපා, අපි කොහොම හරි එක වෙනවා කියලා කියනවා. අපේ ප්‍රාර්ථනාව නම් කොහොම හරි එක වෙන්න නෙවෙයි, පුළුවන් තරම් ඉක්මනට මේ අර්බුදකාරී තත්වයෙන් මිදිලා රටේ යහපත උදා වෙන එක, රටේ අනාගතය යහපත් වෙන එක. ශ්‍රීකාන්ත්ගේ ශ්‍රී දූපතටයි අපි දැන් අවධානය යොමු කරන්නේ. අපේ කොල්ලෙක් මීටර 100 තප්පර 10ට අඩුවෙන් දුවලා වාර්තාවක් තියලා බං කියලා කියනවා දේශපාලඥයෙක් පුරවැසියාට. මේ යන විදිහට ගියොත් ওই වාර්තාව මිදින්නේ සර්ලා තමයි කියලා කියනවා. ඔව් මීටර 100 මේ තප්පර 10ට අඩුවෙන් නෙමෙයි, ඊටත් වඩා අඩුවෙන් දුවන්න වෙයි. මේ යන විදිහට ගියොත් නම් ජනතාව නිකන් ඉන්න එකක් නෑ කියලා වැඩක් නෑ. කාටුන් එකටයි දැන් අපි අවධානය යොමු කරන්නේ. පළමු ශ්‍රේණියට සිසුන් ගැනීමේ කාලය තවත් දිත් කරලා කියලා ඔන්න කියනවා.
ඔහොම කල් ගිහින් දෙවෙනි ශ්‍රේණියටම ගන්න වෙයිද දන්නේ නැහැ කියලා කියනවා. දරුවන්ගේ අධ්‍යාපනය ගැන නම් අපිට hina වෙන්න නෙවෙයි තියෙන්නේ අත්‍තරම අඬන්න තමයි සිද්ධ වෙලා තියෙන්නේ. දිවයින පුවත්පතේ අපි අවසාන වශයෙන් අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ ෆේක් බුක් කාටුන් එක තියෙනවා මේ ආණ්ඩුවේ හොර 70 ගේන වියදම් කළේ මමයි කියලා ඩඩ්ලි කියන්නේ. ඒවටනේ අපි තාමත් වන්දි ගෙවන්නේ. ඔව් ගක් වෙලාවට අපිට වන්දි ගෙවන්න සිද්ධ වෙලා තිබෙන්නේ ඒ කරපු වැරදිත් එක්ක තමයි. ඕකයි තත්ත්වයේ කවි පන්තියටයි දැන් අපි යන්න සූදානම් වෙන්නේ. මෛත්‍රී සජිත් වඩලා නව ප්‍රේම හිමින් කල විට එක ගෙයි කෑම අගමැති ධූරේ මම ඉන්නවා දැයි තාම රනිල් කලා ජනපතිගෙන් විමසීම. ඒගොල්ලෝ නම් ඉතින් හැමදාමත් විමසීම් කරනවා ඇති ඒ විදිහට. හැබැයි මිනිස්සු දැන් ඉන්නේ කොතනද කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ශ්‍රී සමයන් කාටුන් එකටයි යන්නේ. රනිල් අගමැති ධූරයෙන් ඉවත් වෙන්න සූදානම්ලු. ඔන්න බලාපන් රනිල් වගාවට හවුල් කරගත්තා කියපු දෙන්න උදළු කැති මන්න අමෝරා ගන්න කාලෙ ළඟයි. මතකයිනේ කවුද වගාවට ලං කරගත්ත දෙන්න කියලා. ඊයේ තුඟක් සද්දෙන් පාර්ලිමේන්තුවේ කතා කරේ. ඒ අය ගැන තමයි ඒ කියන්නේ. බෙම්පියා කාටුන් එක. ජනතාව ළඟ ඩොලර් තියෙනවා නම් තෙල් ඩොලර් වලින් වික්කා නම් වැඩේ ගොඩ කියලා දේශපාලඥයෙක් කියනවා. නිකන් යනවා හලෝ ඔහෙලා හදන්නේ ඒ ඩොලර් සොච්චමත් සාක්කුවේ දාගන්නද කියලා රටේ මිනිස්සු ටික බැනලා එලව ගන්නවා. ඉන් පස්සේ අපි යනවා ආතාපේ කවි පන්තියට අවසාන වශයෙන් දිවයින පුවත්පතේ. නොයෙක් ගැටුම් ඉන්දන පෝලිම් අසල එයින් කරන විටදී හදවත් සසල ඔහේ බලා හිඳමින් දෙනතින් නිසල ආතා අපේ කීවා හොඳ කතාවක්. පය උස්සා නිලදරුවෙක් හමුදාවේ පෙට්‍රල් පැතූ තරුණයෙකුට තඩි බෑවේ. රණවිරු නාමයෙහි ඉන් ඔහු දැලි ගෑවේ අං තියනවද කියලයි රට විමසුවේ. ඔව් වීරෝදාර රණවිරුවන්ගේ නාමයට දැලි ගන්න නම් උත්සාහ කරන්න එපා. කරුණා කරලා එවැනි දේවල් වලින් වළකින්න කියලයි අපිත් ඉල්ලා සිටින්නේ. අපි අදට ඔබෙන් සමුගන්නවා 67 සියත පත්‍රයේ සමගින් හමු වෙන්න සූදානම්. සැමට යහපත් වූ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.